සර්වනාස ඊළඟ ප්‍රශ්නය ජීවිතේ ගත කරන අයට එදිනදා ජීවිතයේදී දක්න ආහන විවිධ අසුරෙන් අනිත්‍ය දක්නාකාරයේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්නේ සරලව ඉතාලි. මෙන්න දෙදෙනෙක් ඒකට සම්මාදිට්ඨිය අර්ථයක් අදාළවම යා ජීවිතේ දකින්න ඕනේ. දැන් ජීවිතේ අනිත්‍යයි කියලා දකින කාරණේ තුල කෙනෙකුට අනිත්‍ය සංඥාව මාත්‍රම මේ ඉබේ මත කරගන්න බෑ. අනිත්‍ය සංඥාව කියන කාරණේ හේතු බලන්න. තේරෙනවද? ඒ අනිත්‍ය මත කරගන්න ඉස්සෙල්ලා යා නිරේතුරුව මාත්‍ර කුසලයේ තුල ශක්තිමත් වෙනවා. පින තුල ශක්තිමත් වෙනවා. පින දුර්වල නම් කුසලයේ දුර්වල නම් කවදාකවත් අපිට අනිත්‍ය සංඥාව මත කරගන්න පුළුවන්කම නැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව මෙයා පින කුසලයේ කියන කාරණේ ශක්තිමත් කරගන්න මුලින්ම. ඒතකොට පින කුසලයේ ශක්තිමත් කර ගැනීමේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා මුලින්ම අපි අපේ කුසල් ශක්තිය අපේ පිනේ ශක්තිය වැඩි කරගන්නවා. තේරෙනවද? අර සම්මා දිට්ඨිය ආර්ථයන් නුවණින් මෙහෙ කරලා දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ බසින් වැස ගන්න ඉස්සෙල්ලා ආරෂ්ඨාංගික මාර්ගයත් යම් ඵලයක් නේ. කුමක ඵලයක්ද? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙහෙ කිරීමේ ඵලය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. අපිට කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වල නම් සද්ධර්ම ශ්‍රවණේ දුර්වල නම් නුවණින් මෙහෙ කිරීම දුර්වල නම් අපි කවදාකවත් ආරෂ්ඨාංගික මාර්ගය හඳුනගන්නේ නැහැ. එතන ආරෂ්ඨාංගික මාර්ගයට අපි යොමු කරන්නේ කවුද? මෙන්න මේ සද්ධර්මයේ නුවණින් මෙහෙ කිරීම කල්යාණ මිත්‍රාශ්‍රය කියන කාරණා තුන. තේරෙනවද? එතන මේ කාරණා තුනෙන් අපි ආරෂ්ඨාංගික මාර්ගයට දැසගෙන අපි සම්මා දිට්ඨිය ආර්ථයන් නිරේතුරුව ජීවිතේ එකතු කරගන්නවා. දැන් මම ඒක ගැන මුලින් මතක් කළා. ඒතකොට සම්මා දිට්ඨිය ආර්ථයන් ජීවිතයට එකතු කරගන්න ප්‍රමාණයට අපිට වැඩෙන්නේ මොකක්ද? පින සහ කුසල. තේරෙනවද? නිරේතුරුවම පින සහ කුසලයේ කියන කාරණේ අපේ ජීවිතේ එකතු වෙනවා. තේරෙන කෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුළ ජීවත් වෙනකොට ඒ ශ්‍රද්ධාව තුළ ඉඳන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කළ යුතු වත්පිළිවෙත් කළ යුතු උපස්ථාන ධර්මයන් අපි සිද්ධ කරනකොට සංඝයා අනුමත කරගෙන ධනපැන් පූජා කරනකොට සිව්පසයෙන් උපස්ථාන කරනකොට නිරේතුරුව මොකද්ද වෙන්නේ? කුසල පක්ෂ. තේරෙනවද? කුසල පක්ෂ. ඒතර පටිච්ච සමුප්පන්න උපදගෙන ඉඳලා අපි ඊළඟ ජීවිතයේ ශාස්ත්‍රීය දෙවියෙක් මිනිසෙක් වෙනවා කියන තැන හිත පිහිටලා අපි කටයුතු කරද්දී අපි කුමද්ද ජීවිතයට එකතු කරන්නේ? කුසලයේ පින. තේරෙනවද? යහපත් දේ අයහපත් දේ පිළිබඳ විශ්වාසය ඇති කරගත්තාට පස්සේ ආ යහපත් දේ කිරීම තුළින් එයාගේ ජීවිතයට එකතු වෙන්නේ මොකද්ද? කුසලයේ පින. තේරෙනවද? අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගත්තාට පස්සේ අම්මා තාත්තාට උපස්ථාන ධර්මයන් සිද්ධ කරලා නිරේතුරුව මෙයා පින කුසලයේයි ජීවිතේට මත කරගන්නවා. දානේ සීලේ ආනිසංස ගැන යා විශ්වාසය ඇති කරලා දන් දෙමින් සීල් රකින්න මොහොතක් පාසා යා කුසලයේ ජීවිතේ කාර්ය ජීවිතේ ඕපපාතික සත්‍ය උපදගෙන ඉඳලා අනේ දෙවියෙක් බ්‍රහ්මයෙක් කියලා කෙනෙක් ඉන්නවා මම දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙනවා කියන තැන ඉඳන් එයා කුසලයේ පින ජීවිතේ එකතු කරගන්නවා. අතීතයේ සෝවාන් ඵලයට පත්වෙච්ච උතුමන් හිටියායි කියන තැන ඉඳලා මම සෝවාන් ඵලයට පත් වෙනවා කියන ඡන්දය ඇති කරගෙන එයා කුසලයේ තුල පින තුල ශක්තිමත් වෙනවා. එතකොට බලන්න සම්මා දිට්ඨිය ආර්ථයන් ශක්තිමත් වෙන ප්‍රමාණයට අපිට ශක්තිමත් වෙලා තියෙන කුමක්ද? පින සහ කුසල. එතකොට සම්මා දිට්ඨියෙන් ශක්තිමත් වෙනකොට අන්න හේතුඵල ධර්මයන් තුලින්ම සම්මා සංකප්පයෙන් එයා ශක්තිමත් වෙනවා. එයා ද්වේෂ කරන්නේ නැහැ, එයා වෛර කරන්නේ නැහැ, එයා ව්‍යාපාදය ඇති කරගන්නේ නැහැ. එයා කෙනෙකුට හිංසා කරන්නේ නැහැ, ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි ඇති කරගන්නේ නැහැ. අන්න සම්මා සංකප්ප වැඩි. ඒතකොට සම්මා සංකප්ප වැඩිද දැන් ඊළඟට එයා තුළ මොකද්ද වෙන්නේ? සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලයට අදාළ අංග තුනක් වැඩෙනවා. එයා පංච සීලයේ තුල ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. එයා සිල්පද දුර්වල කරගන්නේ නැහැ. එයා දන්නවා බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙනවා සිල්පද දුර්වල කරගන්න එපා කියලා. ඒක කෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සම්මා දිට්ඨිය තුළ පරිපූර්ණ කරගත්ත කෙනා කවදාකවත් සිල්පද විදීමට යන්නේ නැහැ. එයා දන්නවා පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙනවා දුස්සීල වුණා කියන තැන ඉඳන් එයා සිල්පද විදගන්නේ නැහැ. අනාගතයේ මට දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය තුලින් එයා කවදාකවත් සිල්පද විදගන්නේ නැහැ. අනාගතයේ මම උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන තැන ඉඳලා එයා කවදාකවත් සිල්පද විදගන්නේ යන්නේ. එහෙනම් දැන් සීලය කියන්නේ කුමක ඵලයක්ද? සම්මා සංකප්ප සම්මා දිට්ඨිය ඵලය. ඒතකොට සම්මා දිට්ඨිය වැඩුණා සම්මා සංකප්ප වැඩුණා ඊළඟට සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලයට අදාළ මේ අංග තුනම වැඩෙනකොට
අන්න ඊළඟට වෙනවා සම්මා වායාම වංගය. සම්මා වායාම වංගය කියන්නේ මොකක්ද? යා කරන්නා වූ කුසල තව තව ශක්තිමත් කරන. නොකළා වූ කුසලය කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල සිද්ධ කරන්නේ නොකළා වූ අකුසල වලට යා කවදාවත් යන්නේ නැහැ. ඒකෝ දැන් මෙතනින් මොකක්ද වෙන්නේ? අයෝමයෙන් කියන තමන්ගේ කුසල පක්ෂය තමන්ගේ පිට වැඩෙනවා. මේ සම්මා වායාමෝ වැඩුණාට පස්සේ අන්න දැන් සම්මා සතිය අපිට පිටලා තියෙනවා. මොකද්ද සම්මා සතිය කියන්නේ? දැන් එයා කුසලයේ අකුසලයේ හඳුනනවා, අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. සීලේ දුස්සීලභාවය හඳුනනවා, දුස්සීලභාවයෙන් අයින් වෙලා එයා සීලයේ තුල ශක්තිමත් වෙනවා. විනය අවිනය හඳුනනවා, එයා අවිනයෙන් බැහැර වෙලා විනය තුල ශක්තිමත් වෙනවා. ධර්මය අධර්මය හඳුනනවා, අධර්මයෙන් බැහැර වෙලා එයා ධර්මයේ තුල ජීවත් වෙනවා. දැන් සමාජයේ ජීවත් වෙන කෙනෙක් අකුසලය හඳුනන්නේ නැතුව අකුසල්ම කරනවා කියන්නේ යාගේ මොකද්ද දුර්වල? සම්මා සතිය දුර්වල. සම්මා සතිය දුර්වල. ඒතකොට සම්මා සතිය දුර්වල වුණේ කුමක් නිසාද? සම්මා වායාමෝ, සම්මා වාචා කම්මන්තෝ ආදීවෝ, සම්මා සංකප්ප, සම්මා දිට්ඨි දුර්වල. ඒතකොට මෙයා සම්මා සතිය තුළ ශක්තිමත් වෙනවා. සීලයේ තුළ ශක්තිමත් වුණාට පස්සේ යා කරන්නා වූ පින්කම් තව තව ශක්තිමත් කරනවා, කුසල දහම් ශක්තිමත් කරනවා, නොකලා වූ පින්කම් කරන්න පටන් ගන්නවා, කළා වූ අකුසල වලින් යා බැහැර වෙනවා, නොකලා වූ අකුසල කරන්නේ නැහැ. අන්න දැන් සම්මා සතිය තුළ ශක්තිමත්. එයා දැන් හොඳින් හඳුනනවා කුසලය, හොඳින් හඳුනනවා අකුසලය, හොඳින් හඳුනනවා. සීලේ දුස්සීලභාවය දැන් හොඳින් හඳුනනවා. සුගතිය දුගතිය දැන් හොඳින් හඳුනනවා. කල්යාණ මිත්‍රය අසත්පුරුෂ ආශ්‍රය කියන කාරණා දැන් හොඳින් හඳුනනවා. අන්න දැන් සම්මා සතිය දැන් යාතුරු සකස් වෙලා. දැන් කියන්නේ මාර්ගාංග කීයක් වැඩිද? මාර්ගාංග 7ක් වැඩිලා. දැන් 8 වෙනි මාර්ගාංගය තමයි සම්මා සමාධිය. මේ මාර්ගාංග 7 වැඩුණාට පස්සේ සම්මා සමාධිය කියන්නේ මොකද්ද? පංච නීවරණ යටපත් වුණා වූ එකක් දැන් යට ඇති වෙනවා. පංච නීවරණ යටපත් වුණා වූ එකක් කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ යටපත් වුණා වූ එකක් දැන් යට තියෙනවා. ඒක තමයි සම්මා සමාධිය කියන්නේ. දැන් ඒකට සම්මා සමාධිය කියන්නේ කුමක ඵලයක්ද? සම්මා සතියේ ඵලය. සම්මා සතිය කියන්නේ කුමක ඵලයක්ද? සම්මා වායාමයන්ගේ ඵලය. සම්මා වායාමෝ කියන්නේ කුමක ඵලයක්ද? සීලේ අදාළ අංග තුනේ ඵලය. සීලේ අදාළ අංග තුන කුමක ඵලයක්ද? සම්මා සංකප්පයන්ගේ ඵලය. සම්මා සංකප්ප කියන්නේ කුමක ඵලයක්ද? සම්මා දිට්ඨියේ ඵලය. දැන් මේ දීපින් අතුල්ලාටයි කියන්නේ තාම විදර්ශනා පැත්තට ගියේ නෑ. තාම විදර්ශනා පැත්තට අනිත් පැත්තට ගියේ නෑ. තාම මේ වඩන්නේ අපි කුසලිය පින. තේරෙනවද? දැන් මේ පින් කරලා මෙතනින් ශ්‍රද්ධාව තුල පින රැස් කර ගන්නවා, සම්මා සංකප්පයන් තුල පින රැස් කර ගන්නවා, කුසල රැස් කර ගන්නවා. සීලේ ශක්තිමත් කරගෙන කුසල රැස් කර ගන්නවා. සම්මා වායාමෝ ශක්තිමත් කරගෙන පින කුසලේ ශක්තිමත් කර ගන්නවා. සම්මා සතිය තුල ඉඳලා අපි පින කුසලේ ශක්තිමත් කරගත්ත තැන අන්න දැන් අපිට පංච නීවරණ යටපත් වුණා වූ එකක්. තේරෙනවද? මෙන්න මේ තැන තමයි අනිත්‍ය සංඥාව වතුර ගන්නා වූ තැන. තේරෙනවද? මේ පංච නීවරණ යටපත් වුණා වූ එකක් ඇති නොකර ගන්නා තාක්කල්, ඒ කියන්නේ සම්මා සමාධිය දුර්වල තාක්කල් කවදාකවත් අපිට අනිත්‍ය සංඥාව අපවත් ආකාරයෙන් නම් කරන්න බැහැ. දැන් සමහර පින්වතුන්ලා ඇවිල්ලා අපිට කියනවා ස්වාමීන් වහන්සේ මම මොන භාවනාව කරන්න ගත්තත් නිරේතුව මගේ හිත විසිරෙනවා කියලා. දැන් මේ හිත විසිරෙනවා කියන්නේ කුමක්ද මේ මහත්මයාගේ දුර්වල? සම්මා සමාධිය දුර්වල. ඒතකොට සම්මා සමාධිය දුර්වල වෙච්ච තැනදී අපි ධක්මිති කාගෙන එරමිනියා ගොතාගෙන භාවනා කරලා හරියන්නේ නැහැ. තේරෙනවද? සම්මා සමාධිය දුර්වල වෙන්නේ සම්මා සතිය දුර්වල නිසා. තේරෙනවද? සම්මා සතිය දුර්වල වෙන්නේ මුල් මාර්ගාංග 7 දුර්වල නිසා. එනිසා නිරේතුව තමන් තුළ විසිරෙන හිතක් නම් තියෙන්නේ. ඒ විසිරෙන හිත නැති කරගන්නේ කොහොමද කියන කාරණය ඔබ හිතන්න යන්න එපා. හිත විසිරුනේ සම්මා සමාධිය දුර්වලයි. සම්මා සමාධිය දුර්වල වුණේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 7 දුර්වල නිසා කියලා නිහතමානීව දකින්න දක්ෂ වෙන්න ඕනේ. නිහතමානීව දකින්න දක්ෂ වෙන්න. නිහතමානීව දකින්න දක්ෂ වෙලා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 7 තුලින් හැකිතාක් අපි නිවැරදිව ජීවිතයේ මේ මාර්ගාංග 7 එකතු කරගෙන කුසලයක් විනක් ශක්තිමත් කරගන්න තැනදී අන්න අතීත කුසල ශක්තිය වතු වෙනවා එනවා. තේරෙනවද?
මොකද මේ සම්මා සමාධිය මේ ජීවිතේ විතරක් අපිට මතු කරගන්න බෑ. මේ ජීවිතේ මතු කරගන්න බැරි මොකද අපි සාරා සංඝ කල්ප ලක්ෂ ගානක ඉඳන් මැරෙමින් නිපදෙමින් පටිච්ච සමුප්පන්නව ගලාගෙන පවණක් මේ තේරෙනවා. මේ පටිච්ච සමුප්පන්නව ගලාගෙන ආපු ගමනේදී අපි අතීතයේ අපිට වැඩියෙන්ම මුණ දෙන්න තියෙන අමුත්තෝත්පාද කාලය. බුද්ධෝත්පාද කාලය නෙමෙයි. බුද්ධෝත්පාද කාලය කියන්නේ බොහොම කෙටි. දැන් මේ තියෙන බුද්ධෝත්පාද කාලය දැන් අවුරුදු 2600යි අපි කියමු 3000ක් තිබ්බා කියලා. මේ අවුරුදු 3000 බුද්ධෝත්පාද කාලයේ අවුරුදු ලක්ෂ 20කට වැඩි දීර්ඝ බුද්ධෝත්පාද කාලයක් පහළ වෙනවා. මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්යාගේ පරමාර්ථ අවුරුදු 20000. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පරමාර්ථ අවුරුදු 120යි. එතන අවුරුදු 20000ක පරමාර්ථ අවුරුදු 120ට වහින්න අඩුම ගානේ අවුරුදු ලක්ෂ 20ක් යනවා. ඒසා දීර්ඝ බුද්ධෝත්පාද කාලයක් පහු කරලා ඉන්නේ පුංචි බුද්ධෝත්පාද කාලයේ. මේ පුංචි බුද්ධෝත්පාද කාලය අතුරුදහන් වුණාට පස්සේ ආයමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තවත් අවුරුදු ලක්ෂ 25ක් යනවා. ඒ කියන්නේ බලන්න අතීතයට ලක්ෂ 20ක් යනවා අනාගතයට ලක්ෂ 25ක් යනවා මැදදී ඉන්නේ අවුරුදු 3000 ගානක මේ පුංචි බුද්ධෝත්පාද කාලය. එනිසා අතීතයේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල ඉපදිලා අකුසලයේ තුල මිත්‍යා දෘෂ්ටීන් තුල ශක්තිමත් වෙලා ඒ සංසාරික පුරුදු සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයේ තුල විසිරෙන සිතක උරුමයයි අපිට ලැබෙන්නේ. එනිසා මේ අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා ඒ වගේම කාම ලෝකයන්හි දිව්‍ය තලවල මනුෂ්‍ය ලෝකවල ඉපදිලා කාමයන්ව අත්විඳලා කාමයන්ව ජීවිතයට එකතු කරගෙන මේ ඇසකන නාසය දිව ශරීරයේ මනසම නිරේතුරුව පිනවලා ආස්වාදයේම නිරේතුරුව යට වෙලා මේ කාම ඡන්දයන්ට බර වූ විසිරෙන එකක් තමයි අපි මොකද කියන්නේ. ඒක කාමයක් වගේ නෙමෙයි. මටත් තිබෙන්නේ හිතා. ඒ නිසා මට අමුතුවක් තිබෙන්නේ මටත් තිබේ පංච නීවරණයට යටපත් වුණා වූ හිතක්මයි. ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිත මම දකිද්දි මට දොස් කිව්වේ නැහැ. මම සමාජයට දොස් කිව්වේ නැහැ. මාව ලෝකෙට දී කරපු අම්මා තාත්තට දොස් කිව්වේ නැහැ. බණගේ ස්වාමීන් වහන්සේලාට දොස් කිව්වේ නැහැ. මගේ පංච නීවරණ මම දැක්කේ මේ හේතුඵල ධර්මයන් තුලින්මයි. මම සංසාරයේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල උපදිනා කාම ඡන්දයන් වැඩලා පංච නීවරණ වඩලා ඒ සංසාරික පුරුදු නිසා සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුලයි මගේ සිත විසිරෙන්නේ කියන කාරණේ මම දැක්කා. එතකොට එකම දකිද්දී අන්න දැන් සම්මා සමාධිය දුර්වලයි කියන කාරණේ දකිද්දී අපි මොකද කරන්නේ? ආර්ය ශ්‍රාමික මාර්ගයේ මුල් මාර්ගාංග 7 ශක්තිමත් ජීවිතයට එකතු කරගන්න. ශක්තිමත් ජීවිතයට එකතු කරගනිද්දී අන්න අපේ කුසල් පක්ෂයේ පින වැඩි වෙනවා. කුසල් පක්ෂයේ පින වැඩි වෙන්න අතීතයේ විපාක නොදුන්නා වූ කුසල ලක්ෂණක් වෙලා යනවා. ඔතනින් තමයි අපේ ජීවිතය අපි මතු කරලා මේ මතු කරලා ගත්තේ කොහොමද? මේ ජීවිතයේ පිනෙන් කුසලයේ ශක්තිමත් වෙනකොට ඒ පින කුසලයේ ඔස්සේ අතීත කුසල් ශක්තිය මතු වෙනකොට අන්න පිටුනේ අපේ කුසල් ශක්තිය ශක්තිමත් වෙලා විදර්ශනා නුවණ පැත්තට යොමු වෙන්න අපිට අවශ්‍ය සාධක සකස් කරගන්න. තේරෙනවද? එනිසා නිරේතුරුවම ගිහි පින්වතුන්ලා අනිත්‍ය සංඥාව වඩන්න ඉස්සෙල්ලා මෙන්න මේ විසිරෙන්නේ නැති නොවිසිරුණු හිතක් ඇති කරගන්න තැනට එන්න ඕනේ. ඒ නොවිසිරුණු හිත ඇති කරගන්නවා කියන්නේ කොතනද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංගات උපකාරී වෙනවා. එතකොට මේ විසිරෙන්නේ නැති හිතට ආවයි කියන සම්මා සමාධියට ආවත් තාම විදර්ශනා කුසලස්ුනේ නැහැ. සම්මා සමාධියට එනකන් ඔබ රැස් කරන සෑම පිනක්ම සෑම කුසලයක්ම භවයේ සුගතියේ උපවේ විපාකයේ සඳහා සකස් වෙනවා. භවයේ සකස් වෙන නම් භව නිරෝධෙට ගියේ නැහැ. භව නිරෝධයට යන්න නම් විදර්ශනා නුවණ මතු කර ගන්න නම් මුලින් ඔබ මොකද කරන්න ඕනේ? සම්මා සමාධිය දැනට අරන් ඇවිල්ලා ඒ නොවිසිරුණා වූ හිත විසිරෙන්නේ නැති හිතෙන් අන්න ඔබ දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනාන්තින් දකින්න. තේරෙනවද? මොන දෙකකින් තමයි අපි විදර්ශනා නුවණ මතු කරගන්නේ. නමුත් අපි ආරෂ්ඨාංගික මාර්ගයේ අරාකාරයෙන් පරිපූර්ණ කරගන්න නැතුව ඒ කුසලයේ ජීවිතයේ පින තුලින් අපි ශක්තිමත් වෙන්නේ නැතුව අපි කොච්චර හෝ අනිත්‍ය සංඥා වඩන්න යද්දී නිරේතුරුව මේ විසිරෙන හිත නිසා ගැටෙන හිතක් සකස් කරගෙන වැඩෙන ආරෂ්ඨාංගික මාර්ගයත් අපි දුර්වල කරගන්නවා. වැඩෙන ආරෂ්ඨාංගික මාර්ගයත් දුර්වල කරගන්නවා.
එය ඉක්මන්කාරී බව හදිස්සිය නිසා සම්මාදිට්ඨිය ආර්ථයන්ගේ දුර්වලභාවය නිසා සද්ධාවේ දුර්වලභාවය නිසා අතනල විසිරෙන එක නිසා ගැටෙන ප්‍රමාණයට අපි ගමන් කළා වූ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තියට අපි දුර්වල කරගන්නවා. ඒ නිසා හිත විසිරුණා කියලා කලබල වෙන්න ඕනේ නැහැ. හේතුඵල ධර්මයක්. හේතුව ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම දුර්වලයි ලෞකික පැත්තෙන්. ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගයේ නිරේතුව ශක්තිමත් කරගන්න. ශක්තිමත් කරගෙන නිරේතුවම සැකය, බය, බිය කියන කාරණා, විචිකිච්ඡාව කියන කාරණා හිතෙන් අයින් කරගන්න. දැන් හිත විසිරෙන මොහොතක් පාසා අපි තුල බිය සකස් වෙනවා, සැකය සකස් වෙනවා, විචිකිච්ඡාව සකස් වෙනවා. මට භාවනාවක් කරගන්න බැරිද, මට සෝවාන් ඵලයටපත් වෙන්න බැරිද, මට මේ භව නිරෝධය කරා යන නිරතුරු විචිකිච්ඡාව සැකෙන්නේ. භාවනාවක් කරන්න වාඩි වෙද්දී තොර සැක හිතනවා, අනේ මට බැරි වෙයි, මගේ හිත විසිරෙයි කියලා සැකේ තුලමයි ඉන්නේ. එතකොට මේ සැකේ විචිකිච්ඡාව බය කියන්නේ මොකද්ද? පංච නීවරණ. පංච නීවරණ වැඩෙන හිතක කවදාකවත් සත්බොධ්‍යංගයක් වැඩෙයිද? සත්බොධ්‍යංගයක් වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම බිය සැක විචිකිච්ඡාව බැහැ කරන්න. හිත විසිරුණාට පස්සේ යන්නේ හේතුඵල ධර්ම. එතකොට හිත විසිරෙන්නේ හේතුඵල ධර්මයක් නිසා නම් ඵලය විසිරීම නම් ඔබ හේතුඵල ගන්නවා. විසිරෙන්න කියන්නේ හිතට වැඩක් නැහැ. විසිරෙන එක ගැන ගැටෙන ප්‍රමාණයට ඔබ හේතුව සෙවීම ප්‍රමාණ කරගන්න. ඔක තමයි වර්තමාන සමාධිය වෙලා තියෙන්නේ. විසිරෙන එක ගැන හිතනවා, විසිරෙන්න හේතුව එයා හොයන්න යන්නේ නැහැ. ඒ නිසා විසිරෙන්න හේතුව හොයන්නේ මොකක්ද හේතුව? අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හතුරුයි. ඒ නිසා මේ මුල් මාර්ගාංගයේ අර්ථය නිරේතුව ජීවිතයට කමඨාණක් හැටියට ජීවිතයට එකතු කරගන්න. සද්ධාවෙන් දුර්වලභාවයට පත්වීම නිසා අපි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වලට වැටිලා වින්දා වූ අප්‍රමාණ දුක් සිහිපත් කරන්නේ. ඒ අබුද්ධෝත්පාද කාලයන්ට වැටුණාට පස්සේ අපිට බුදුරජාණන් වහන්සේ උදෙසා, ධර්ම රත්නය උදෙසා, සංඝ රත්නය උදෙසා නෙමෙයි අපි ජීවිතේ පූජා කරන්නේ. අපි මේ ඉරහඳ තාරකා දස්පැන් වලට තමයි ඊට වන්දනා කරන්නේ. නිර්වස්ත්‍රව ඉඳලා ඊට අපි විමුක්තිය හොයනවා. අර බලමුද දෝරුත කරලා අපි විමුක්තිය හොයනවා. ඒ වගේ අන්ත මිත්‍යා දෘෂ්ටික භාවයන්ට වැඩිලා ජීවත් වුණා වූ කටුක ලෝක ධර්මයන් මොනින් දකින්න. දැකලා සත්‍තාව තුළ ශක්තිමත් වෙන්න. දුස්සීල භාවයට පත්වීම නිසා අපි තිරිසන් ලෝකවලට වැටිලා, പ്രേත ලෝකවලට වැටිලා, නිර්යන්ත වැටිලා, ගින්දරක්, යෝගියක්, තනකොළක්, පුන්නක්, පුත්කකා, වින්දා වූ අප්‍රමාණ දුක් නොනින් දැකලා සීලය තුළ ශක්තිමත් වෙන්න. අතීතයේ කළා වූ ශක්තිමත් කුසල ධර්මයන් නිසා අපි සක්විති රජ වෙලා හිටියා, සක්වයා වෙලා හිටියා කියන ශාස්ත්‍රීය ජීවිත මත කරගෙන කුසලයේ තුල ශක්තිමත් වෙන සම්මා වායාම ජීවිතයක එකතු කරගන්න. අකුසල් කිරීම නිසා, අවිනය තුල ජීවත් වීම නිසා, දුස්සීල භාවය නිසා අපි කල්ප ගණන් දුගතියට වැටිලා ඇති, දුක් විඳින නොනින් දකින්න. දැකලා නිරේතුරුවම මේ සංසාර බය සකස් කරගෙන සම්මා දිට්ඨිය ආර්ථය ශක්තිමත් කරගන්න. සම්මා දිට්ඨිය ආර්ථය ශක්තිමත් කරගත්ත තැන අන්න පින්නතුනේ අර විසිරෙන්නා වූ සිත, නොවිසිරනා වූ සිත බවට පත් කිරීමට අවශ්‍ය සාධක ඔබතුල සකස් වෙනවා. අන්න මේ සම්මා සමාධිය සකස් වුණාට පස්සේ අන්න දැන් ඊළඟට මේ සම්මා සමාධිය තුළින් අර පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් අන්න දැන් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ දර්ශනාන් වින්දා. මෙතන තමයි තේරෙන්නේ. මෙතෙන්ට එනකම් අනිත් දකින්න පුළුවන් කමක් නැහැ. මොකද ඊට අදාළ සාධක සාසන මෙතෙන්ට එනකම් අපි මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා අපි අනිත්‍ය දකින්න ගියොත් අපි මේ වඩන ආරෂ්ඨාංගික මාර්ගයට අපි උගල කරගන්නවා. ගැටෙන හිත නිසා. මොකද අතනදී හිත විසිරෙනවා කියලා ගැටෙමින් ඉන්නවා නිසා මේ පැත්තේ කුසල දහම් වැඩෙන්නේ නැහැ. ඒතර විසිරෙන හිත නිසා නිරේතුව මොකද්ද සකස් වෙන්නේ? ලෝභ, දේශ, මොහ අකුසල් මූලය. ඒ අකුසල් මූලය නිසා නිරේතුව අපි අතීත විපාක නොදුන්නා වූ අකුසලත් අපි ඉස්සරහට අම්බලා ඉන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා නිරේතුවම සම්මා සමාධිය කියන තැනට අරන් ඇවිල්ලා සම්මා සමාධිය තුළින් මේ මුළු ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා කරනවා. එතන තමයි දීපික තුල්ලාට මත්වල ගන්න තියෙන අනිත් සංඥා. දැන් අපි මුලින් දැන් කතා කරමු මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ තෙරුවන් කෙරේ සද්ධාව තුල යටි වටේ. ඒ කියන්නේ ආ උදේට බුද්ධ වන්දනාව කරලා, මල් කඩලා, පාන් පත්තු කරලා, ඊළඟපස පූජා කරලා, බුද්ධ වන්දනාව කරලා, දෙවියන්ට මනස අමනුෂ්‍යට පින් දීලා, කරණීයමෙත සූත්‍රය කියලා සාදු සාදු කියලා සතුටු හිතින් යන්නේ පිළියන්නේ. තේරෙනවද? ඒක තමයි ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද?
ඒක භවයේ සැපේ උදෙසා සුගතිය උදෙසා හේතු වෙනවා. නමුත් එයාට විදර්ශනාවට ගියාම ගියේ නැහැ. ඇයි විදර්ශනාවට ගියාම නොගියේ? එයා තුළ සම්මා සමාධිය සකස් වෙලා නැහැ. පංච නීවරණ යටපත් වුණා වූ හිතක් සකස් වුණේ නැහැ. එයාට ධර්මානුකූලව හිතන්න. තේරෙනවද? ඒතකොට මේ ධර්මානුකූලව හිතන්න බැරි නිසා එයා තාම බුද්ධ වන්දනාව කරලා සාදු සාදු කියලා සුගතිය ප්‍රාර්ථනා කරලා ඉඳලා යන්න. ඒතකොට පංච නීවරණ යටපත් වුණා වූ හිතේ සම්මා සමාධිය සකස් වුණා වූ හිතේ එයා ධර්මානුකූලව ජීවිතය දකින්න. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ධර්මානුකූලව එයා දකින්න. දැකලා එයා ඊට පස්සේ මොකද කරන්නේ? බුද්ධ වන්දනාව සිද්ධ කරලා දෙවියන් ඥාතීන්ට පින් දීලා ඒ සියලුම දේ ඉවරුණාට පස්සේ එයා මේ බුද්ධ වන්දනාව කිරීම තුලින් රැස් වෙන්නා වූ සංස්කාර අනිත්‍යයි කියලා තේරෙනවා. එයා මෙච්චර වෙලා දැක්කේ නැහැ. එයා භවයේ ප්‍රාර්ථනා කළේ. දැන් අර සම්මා සමාධියේ වැඩිම හිත තුළ අන්නේ සම්මා සමාධියට අදාළව අන්‍ය ධර්මානුකූලව දැන් හිතනවා මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම තුළ රැස් කළා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකිනවා. එයා පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් එයා මෙහෙය කරනවා. අතීතයේ පටිච්ච සමුප්පන්නව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේලා සෑම කෙනෙක්ම පිරිනිවි ගියා කියන කාරණය දකින්න. අපේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අර පිරිනිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියන කාරණය දකින්න. අනාගතේ පහළ වෙන්නා වූ තව දසදහස් ගාණක් වූ බුදුරජාණන් වහන්සේලා පිරිනිවි යනවා කියන කාරණය දකින්න. අන්න දැකලා බුදුරජාණන් වහන්සේ කුලිනු කායानुපස්සනාව සතරසතිපට්ඨානය මතකරගන්න. අන්න විදර්ශනා මොන මතකරගන්න. අනිත්‍ය සංඥා මතකරගන්න. දැන් මේ අනිත්‍ය සංඥා මතුනේ කුමක් නිසාද? සම්මා සමාධිය නිසා. සම්මා සමාධිය නිසා අනිත්‍ය සංඥා මතුනේ. ඒතකොට මේ සම්මා සමාධිය කියන කාරණේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. දැන් සප්ත බොජ්ජංගයට කලබලත් බලන්න පුළුවන් මේක. ඒතකොට සප්ත බොජ්ජංගයන් කියන්නේ මොකද්ද? සති, ධම්මවිචය, වීර්ය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ කාරණා හතරේ සප්ත බොජ්ජංග කියන්නේ. ඒතකොට මෙතනදී සමාධිය කියන්නේ කුමක ඵලයක්ද? ප්‍රීතිය, පස්සද්ධිය, ඵලය. ප්‍රීතිය, පස්සද්ධිය කුමක ඵලයක්ද? වීර්ය සප්ත වීර්ය බොජ්ජංගේ ඵලය. වීර්ය බොජ්ජංගේ කුමක ඵලයක්ද? ධම්මවිචය බොජ්ජංගේ ඵලය. ධර්මවිචය බොජ්ජංගේ කුමක ඵලයක්ද? සති සම්බොජ්ජංගේ ඵලය. එහෙනම් ඔබ තුල සම්මා සමාධිය සකස් වෙලා තියෙනවා නම් ඒ සමාධිමත් හිත කාරණා හයක ඵලය. එහෙනම් කාරණා පහක ඵලයක්. මොකද ඒ කාරණා පහ? සති සම්බොජ්ජංගය, ධම්මවිචය බොජ්ජංගය, වීර්ය බොජ්ජංගය, ප්‍රීති පස්සද්ධි බොජ්ජංගය ඊට ඔන්න දැන් තමයි සමාධිය සකස් වෙන්නේ. එහෙනම් මේ සමාධිමත් හිත කියන්නේ මේ ඉහළින් තියෙන සප්ත බොජ්ජංග පහෙන්ම පෝෂණය වුණා වූ දේ තමයි සම්මා සමාධිය කියන්නේ. ඒකෝට සම්මා සමාධිය සකස් වුණ තැනදී එයා ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා සම්මෝධයේ ජීවිතයක කරනවා. උපේක්ෂාවෙන් යා ජීවිතේ දකින්න. තේන ඇලීම් ගැටීම් වලට යන්නේ නැතු. ඒ නිසා නිරේතුරුවම සම්මා සමාධිය දුර්වල නම් කවදාවත් විදර්ශනාව දාන පැත්තට යන කලබල වෙන්න එපා. ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න, ශක්තිමත් කරගෙන සම්මා සමාධිමත්යෙන් අර සෑම සංස්කාරයන් ආරෂ්ඨාංගික මාර්ගයේ අංගයන් විදර්ශනාම විතර. ඒවන් කෙරේ සද්ධා විදර්ශනාවෙන් දකින්න බුදුරජාණන් වහන්සේ තනිත් උදාහරණයක් මේ මොහොතේ මේ දේශනා කරන ධර්මයේ අනාගතයේ යම් දවසක අතුරුදහන් වෙලා යනවා. එනත් මේ ධර්ම රත්නයන් අනිත්‍ය සංස්කාරය මේ මොහොතේ වැඩ සිටින මේ සංඝ රත්නයන් අනිත්‍ය වෙලා යනවා, අතුරුදහන් වෙනවා. එනත් මේ සංඝයා කියන්නේ අනිත්‍ය උදාහරණයක් කියන අපි බුදුරජාණන් වහන්සේව තෘෂ්ණාවෙන් ගන්නෙ නැහැ. ධර්ම රත්නයේ තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නැහැ, සංඝ රත්නයේ තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නැහැ. අපි දන්නවා මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා දැනගන්න. එතනදී බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙද්දී සාදු සාදු කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙද්දී ඊළඟ චිත්තය සකස් වෙන්නේ අනිත්‍යයි කියලාමයි. ධර්ම රත්නයේ සිහිපත් වෙද්දී ඊළඟ චිත්තය සකස් වෙන්නේ අනිත්‍යයි කියලාමයි. සංඝ රත්නයේ සිහිපත් වෙද්දී ඊළඟ චිත්තය සකස් වෙන්නේ අනිත්‍යයි කියලාමයි. සීලයේ සිහිපත් වෙද්දී ඊළඟ චිත්තය සකස් වෙන්නේ මේ සීලයෙන් තුලින් රැස් වෙනා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. සම්මා සතිය පිළිබඳ සිහිපත් වෙද්දී, කුසලයේ පිළිබඳ සිහිපත් වෙද්දී, ධර්මයේ පිළිබඳ සිහිපත් වෙද්දී, විනය පිළිබඳ සිහිපත් වෙද්දී, සුගතිය පිළිබඳ සිහිපත් වෙද්දී එයා ඊළඟ චිත්තය සකස් කරගන්නේ මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. අන්න ඒක තමයි විදර්ශනාවත් කරගන්න බැහැ. තේරෙනවද?
ඒසා නිරේතුරුව මහත්යගේ ගිහි ජීවිතය තුළ විදර්ශනා මත කරගන්නේ කොහොමද කියලා ගිහි ජීවිතය තුළ විදර්ශනා මත කරගන්න නිරේතුරුවම අපි අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පරිපූර්ණ කළ සම්මා සමාධිය කියන තැනට එන්න ඕනේ. මෙන්න මේ විසිරෙන්නේ නැති හිත තුළිනුයි අපි සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්නේ. ඒ අනිත්‍යභාවය දකින්න කෙනා එයා දකිනවා මට ලැබුණා වූ අම්මා තාත්තා කියන්නේ ධර්මතාවය. හේතුඵල. එහෙම. මගේ සංස්කාරයන්ට අදාළවයි මට ලැබුණ අම්මා තාත්තා ලැබිලා තියෙන්නේ. මගේ සංස්කාරයන්ට අදාළවයි මට ලැබුණ බිරිඳ ස්වාමි පුරුෂයා ලැබිලා තියෙන්නේ. මගේ සංස්කාරයන්ට අදාළවයි මට ලැබුණ දරුවා මුදුපුරා මිනිපිලි දුව පුතා මට ලැබිලා තියෙන්නේ. මගේ සංස්කාරයන්ට අදාළවයි මට ලැබුණ වෘත්තීය රැකියාව නැත්නම් අධ්‍යාපනය නැත්නම් ගේතොර ඉඩකඩම් මට ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ සෑම දෙයක්ම මම රැස් කළා වූ දේ නම් මට ලැබිලා තියෙන්නේ. ඒ රැස් කළා වූ දේ උදෙසා අපි කවදාකවත් ඇලීම් ගැටීම් සකස් කරගන්න යන්නේ නැහැ. මට ලැබුණ දේ මදි කියලා අපි කවදාකවත් ගැටෙන්න යන්නේ නැහැ. මට ලැබුණ දේ නිසා ආස්වාදයේ සකස් කරගෙන ආස්වාදය නිසා තව තව අකුසල කරා යන්නේ නැහැ. එයා දන්නවා මම රැස් කළා වූ සංස්කාරයන් මට ලැබිලා තියෙන්නේ මේ සෑම සංස්කාරයන්ම අනිත්‍යයි කියලා දන්නවා. එනිසා කොයිම වෙලාවකත් බිරිඳ සමග වේවා ස්වාමි පුරුෂයා සමග වේවා ස්වාමි පුරුෂයා අම්මා තාත්තා සමග වේවා දරුවා සමග වේවා ගැටෙන ස්වභාවයක් යන්නේ නැහැ. එයා දන්නවා මේ සෑම දෙයක්ම ධර්මතාවය. එයා අම්මා තුලින් ධර්මයක් මත කර ගන්නවා තාත්තා තුලින් ධර්මයක් මත කර ගන්නවා බිරිඳ ස්වාමි පුරුෂයා තුලින් එයා දක්ෂයි ධර්මයක් මත කරගන්නවා. ඒ ධර්මයක් මත කරගත්ත තැනදී එයා කවදාකවත් ගැටීමේ දිශාවට යන්නේ නැහැ. ගැටීමේ දිශාවට යන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ සංස්කාර තමන්ට ලැබෙද්දී ඒ ලැබුණ දේ කැමති දේවා අකමැති දේවා ඇලීම් ගැටීම් වලින් තොරව ජීවත් වෙන තැන අන්‍ය උපේක්ෂාව කියන්නේ තේනවා. ඇලීම් ගැටීම් වලින් තොරව ජීවත් වෙන තැන උපේක්ෂාව දැනෙනවා. ඒ නිසා ඔබ මුලින්ම මොකද කරන්න ඕනේ මේ ජීවිතය තුළ ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂාව කියන තැන ජීවිතය ගන්න. තේනවා. නමුත් උපේක්ෂාව කියන තැනට ගත්තාට පස්සේ කවදා හරි දවසක් ඒදී අපිට මේ උපේක්ෂාව අනිත්‍යයි කියලා දකින්න. එතකම් උපේක්ෂාවේ අනිත්‍යභාවයේ ජීවිතවල දකින්න යන්න ඕනේ නේ. නිරතුරුව මේ සකස් වෙන ඇලීම් ගැටීම් සකස් වෙන්නේ යම් රූපයක් හේතුවෙන් අපේ අතීත අක්ෂර සංස්කාර නිසාමයි. ඒ නිසා මේ ඇලෙන ගැටෙන ස්වභාවය අනිත්‍ය වශයෙන් දැකලා මේ ඇලීම ගැටීමට නොබැදී උපේක්ෂාව කියන තැනට ගන්න තැන තමයි ජීවිතවලගේ අනිත්‍ය සංඥාව වශයෙන් දැන් උපේක්ෂාව අනිත්‍යයි කියලා දකින්න දැන් පාදල වෙන්න ඕනේ.